මාතෘකාව අපි ආරම්භ කරේ මේ ස්ථානයේ සිටමයි. මේ හා සම්බන්ධව අපිට මූලික ලෙස සංවිධානයේ කටයුතු බාරව සිටියේ දේශපාලන ශාන්ත දිසානායක මහත්මයා. ඉතින් එතුමාවත් මතක් කරගනිමින් අපි අපේ ආමන්ත්‍රණීය වැඩසටහන ආරම්භ කරමු. අපි ඊටමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව මේ ස්ථානයට පිළිගන්නවා එක්සත් රාජධානියේ ලෙක්චරර් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති අකුරල සමිත් ස්වාමීන් වහන්සේව එවැගේම තමයි සුපුරුදු පරිදි මේ වැඩසටහන අද දවසේදී අප සමග සම්බන්ධ වෙනවා මනෝවෛද්‍ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ මහත්මයා. අපි මනස මනෝවිද්‍යාව මේ හැම දෙයකම ආරම්භයක් ගන්නට හොඳම මාතෘකාව තමයි බුදුදහම. අපි එනම් එතනින් මේකට ආරම්භයක් ගන්නවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මනස පිළිබඳව මේ සිත පිළිබඳව විවිධාකාරයේ අදහස් එහෙම නැත්නම් විවිධාකාරයේ දේශනා තුළින් සූත්‍ර පිටකයේ ගත්තොත් අපිට බොහෝ ස්ථාන හමු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්ථාන. අපි මනස කියන්නේ මොකක්ද? මෙහි ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න අවසරයි. තෙරුවන් සරණයි. අපේ ගෞරවනීය චන්දජෝති ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මකුසල හාමුදුරන් වහන්සේ, ධම්මතිලක හාමුදුරන් වහන්සේ, අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමා, වෛද්‍ය ක්‍රිස්නෝනිස් මැතිතුමන්, ඒ වගේම වෛද්‍ය කෝකිලා වෛද්‍ය රත්න මැතිණිය, ප්‍රධාන සත්පුරුෂ පින්නතුනි, ඒ වගේම තේම්ස් බෞද්ධ විහාරයේ දායක පින්නතුනි, අපේ වෛද්‍ය ප්‍රියන්ත ගාමිණී ජයතිලක මැතිතුමාණන්, දේශමාන්‍ය ශාන්ත දිසානායක මැතිතුමාණන්, ඒ වගේම මේ මදුක දක්ෂිල තරුණ මල්ලිත් එකතු කරගෙන බොහොම අපූර්ව සහ වැදගත් ඊටාම අදාළ සමාජයට යෝග්‍ය වැඩපිළිවෙලක් සූදානම් කරගෙන කරනවා. අද ඒකට විශාල වැදගත් අවස්ථාවක් කරගෙන තිබෙනවා. වෛද්‍ය ප්‍රියන්ත මහත්මයා මම ආපු මොහොතේදී සිහිපත් කළා එතුමා කොහොමද ලංකාවේ මේක ආරම්භ කළේ කියලා. එතකොට මට කරුණු දෙකක් සිහිපත් වුණා. එකක් තමයි මේ අපි අධ්‍යාපනයක් ලැබලා යම්කිසි සමාජ තලයකට ආවම අපේ යහපත විතරක්ම නෙමෙයි අපි සමාජයට කළ යුතු දේ මොකක්ද කියලා කල්පනා කිරීමේ නිහතමානීකමක් ඇති කර ගැනීම. එතනදී මට මතක් වුණේ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ බොහෝම ධනය තිබිච්ච විශාල ඥාති පිරිසක් හිටපු බොහොම බලයක් තිබිච්ච කෙනෙක්. එතුමා විශාල සේවයක් ලංකාවේ කළා. අදටත් විශාල රුවන්වැලි සෑයවල් වගේ දේවල් තියෙනවා. හැබැයි එතුමාගේ කියලා කියන්න බින් අඟලක්වත් ලංකාවේ අද නැහැ. අර කරපු සේවය තියෙනවා. ඉතින් අනේකයි කියන්නේ මේ මිනිස්සෙක් හැටියට අපි ලබලා මේ මනුෂ්‍යත්වයේ තේරුම් අරගෙන සේවයක් කරලා ගියොත් ඒ සේවය හැමදාම තිබෙනවා. අපි භෞතික වශයෙන් දේවල් බලාපොරොත්තු වෙනට වඩා උසස් දෙයක් කිරීමේ ශක්තිය ඒ තුළ තියෙනවා. මදුක දක්ෂිල මල්ලි මගෙන් අහුවා මේ මනසේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. මම ආසයි උගාක් දුරට ධර්ම කරුණම ගේනට වඩා ඒකට වෙනම පන්තියක් තියෙන්න ඕනේ. සරල විදියට අපේ ජීවිතයට අදාළ වෙන විදියට කරුණු ඉදිරිපත් කරන්න. ඒකෙදි මට මතක් වුණේ දේවතා නිමිත්ත කියලා අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය ලෝකෙ වල ඉන්න අයට දුක තේරෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ වයසට යනවා දැනෙන්නේ නැහැ. කවදාවත් මරණානුස්මෘතිය කියන භාවනාව කරන්නම බෑ. ඒගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ එකපාරට චුත වෙනවා කියලා කියන්නේ ඩිසැපියර් වෙලා යනවා. ඒ ඩිසැපියර් වෙන්න කලින් කරුණු පහක් ඒගොල්ලෝගේ ඇති වෙනවා කියලා මේ සූත්‍රයේදී කියනවා. ඒ කරුණු පහ තමන්ගේ පළඳාගෙන ඉන්න මල් කවදාවත් පරවින් නැති මල් පරවිලා යනවා. රෙදි කිලිටි වෙලා යනවා.
දාඩිය දාන්න පටන් ගන්නවා. ඔය විදිහේ කරුණු පහක් ඇති වෙනකොට අනිත් දෙවියෝ ඇවිල්ලා කියනවලු අනේ දැන් ඔබතුමා ඔය සුගතියට යන්න හදන්නේ කියලා. දැන් බලන්න දැන් අපි මෙහි දන් දෙනවා පින් දෙනවා පුදුම මහන්සියක් කරනවා ඔබ යන්නද සුගතියට යන්න දිව්‍ය ලෝකෙට යන්න. දිව්‍ය ලෝකයේ එහිං චුත වෙනකොට හිතනවා මේ යන්නේ සුගතියට කියලා. එතකොට අපි ලංකාවෙත් එහෙමනේ. දැන් ප්‍රියන්ත මහත්මයා මේ ලංකාවේ ඉඳලා ඇවිල්ලා නමත ලංකාවට යන්න හදනවා මේ සේවය කරන්න. අපි ලංකාවේ ඉඳලා එනකොට මෙහෙට එන්නේ මේ දිව්‍ය ලෝකෙට යනවා කියලා හිතාගෙන. එංගලන්තේ. නමුත් එංගලන්තයට ආවොත් තේරෙනවා අපේ අර පෙරදිග මුතු වැටය මොනතරම් ලස්සනද කියලා. ඉතින් එතකොට මේ දිව්‍ය ලෝකෙට ගියාම මේගොල්ලෝ කියනවා උගලන්ට ලොකු සම්පත්තිය මේ මනුස්ස ලෝකෙට ගියාම දිව්‍ය පිරිහිලා මනුස්ස ලෝකෙට ගියාම ලොකු සම්පත්තියක් තියෙනවා. මොකද්ද මේ සම්පත්තිය? ඒ තමයි මනුෂ්‍ය සම්පත්තිය උගලන්ට ලැබෙනවා. ඒක හරි උසස් එකක්. ඒකේ වටිනාම දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මට කියන්න මනුෂ්‍ය සම්පත්තියේ තියෙන වටිනාම දේ මොකද්ද කියලා. මේක මේ one way traffic එකක් නෙමෙයි නේ. මම කතා කරනවා ඔයගොල්ලෝ එහෙම කරන්නේ. එහෙම එකක් නෑ. ඊටපු ගමන් ඔයගොල්ලන්ට මොන හරි උත්තරයක් දෙන්න වෙනවා. මේ මනුස්ස ජීවිතයේ තියෙන ලොකුම සම්පත්තිය තමයි කිව්වේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව faith. තමන් accept acknowledge කරන ස්වභාවය. confidence එකක් develop කරගන්න ස්වභාවය කියන ශ්‍රද්ධාව කියලා. ඉතින් දැන් අපි හිතුවොත් මේ ශරීරයේ දැන් වෛද්‍යවරයෙක් නම් ශරීරයේ විවිධ කොටස් anatomy විදියට biologically බලනවා. මනෝ වෛද්‍යවරයෙක් නම් මේක මනස හරහා විග්‍රහ කරලා බලනවා. එතකොට භාවනා කරන කෙනෙක් නම් ඒ විදිහට බලනවා සාමාන්‍ය කෙනෙක් නම් වෙනත් විදිහකට බලනවා. මේ මනස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනං උස්සන්නත්තාය මනුස්සෝ මිනිසා කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ නරක වෙන ටික හරි වටිනවා. හොඳ නරක තේරෙන කෙනෙක්. මේ පුංචි දරුවෝ ඉන්න අම්මලාට දරුවන්ට කරන්න ඕනේ කරුණු දෙකයි තියෙන්නේ. ඔයගොල්ලෝ හිතනවා මහා ගොඩක් මේ දරුවන්ට දෙන්න ඕන කියලා ඒකින්ද got lost. on the path. දෙකයි කරන්න තියෙන්නේ. කියලා බුදුහාමුදුරු දේශනා කරා. මොකක්ද කරන්න ඕන දෙක? හොඳ නරක කියලා දෙන්න. පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. හොඳ නරක කියලා. ඒ දෙක ඇති. දරුවන්ට කරන්න කරුණු දෙකයි කියලා බුදුහාමුදුරු කළා තියෙනවා. මොකක්ද කියපු කරුණු දෙක? හොඳට ඉගෙන ගන්න. හොඳට හැදෙන්න. මේක හරි වටිනවා. මේ දෙක ඇස් දෙක වගේ තමයි. එතකොට මනස කියලා කිව්වේ හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන් ශක්තිය තමයි මනස කියලා කිව්වා. ඒක තමයි බෞද්ධ විග්‍රහයේ කෙටියෙන්ම කියන්නේ. දැන් අපේ ශරීරයේ විවිධ කොටස් තියෙනවා. මේ ශරීරයේ වැදගත්ම කොටස මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ එකක් කියයි. මේ ශරීරයේ නොවැදගත්ම කොටස මොකක්ද කියලා අහුවොත් අපි ඒක එනම් වහලා දාමු කියලා කිව්වොත් ලොකු පීඩනයකට. නිසා මේක ඕවරෝල් බලන්න ඕනේ මනස කියලා කියන්නේ බුදුරදහමේ මේ සංසිද්ධියට. මේ අපේ මේකට කියනවා being කියලා just be. being කියන ඔය භාවනාවේදී කියන ස්වභාවයට කියනවා මනස කියන ස්වභාවය. ඉතින් ඔගේ විග්‍රහ ගොඩක් තියෙනවා. දැන් ඔකට විඥානය කියලා කියනවා. B කියන්නේ දැකීම, ඥානය කියන්නේ මනාව දැකීම. ඒ කියන්නේ ඥානය මනාව දැකීම. වීඩියෝ කියනවා. V කියලා කියන්නේ දැකීම. මේක මනාව දකින්න එක තමයි ඉංග්‍රීසි වල වීඩියෝ කියන අදහසෙන් විඥානය කියන්නේ see clearly කියන අදහස. ඉතින් මම හිතන්නේ ඒක තමයි මගේ සරල අදහස මොකද්ද කියන්නේ. අවසරයි අපේ හැමදෙරේ වෛද්‍යතුමනි අපි මේ කතාවේදී ස්වාමීන් වහන්සේ මේ පුංචි දුවදරුවන්ගේ පැත්තටම විශේෂ දේශනාවක් ඉදිරිපත් කරා. අපි ඒහා සම්බන්ධව මනෝවිද්‍යාත්මකව කතා බහ කරමු. විශේෂයෙන්ම මේ පුංචි ළමයිට පොඩි කාලේ ඉඳන් පුංචි ගැටලු ඇති වෙනවා. මේ පුංචි ගැටලු කොහොමද හඳුනාගන්නේ? අම්බර තාත්තලා වශයෙන් කෙනෙක් ළමයෙක්ව සමාජයට ඉදිරිපත් කරද්දී මේ ගැටලු හඳුනාගෙන මේ निराකරණය කර ගන්නට පාර කපන්නේ කොහොමද? එතනින් අපි කතාව ආරම්භ කරමු. ඔව් අපේ ස්වාමීන් වහන්සේ ඊටමත් හොඳට මම හිතන්නේ ළමයා අධිමාපියන් සම්බන්ධයෙන් ගොඩනගෙන ආකාරයේ ආරම්භය ලබා දුන්නා. මේ මනෝවිද්‍යාත්මකව සහ සාමාන්‍ය සමාජ විද්‍යාත්මකව අප බැලුවා. සතෙක් ගත්තාම මාළුවෙක් උදාහරණයකට අපි ගත්තාම පැටියෙක් දානවා අම්මා යනවා. ආය අම්මා ඉන්නේ නැහැ. පැටියට කෑම තියනවාද වෙන මොනවද අවශ්‍යතා පීනන්න පුළුවන්ද ඒවා බලන්න අම්මා ඉන්නේ. බොහොම සුළු මොහොතකින් අම්මා දරුවාව
අපි වහුපෙටියක් කරගත්තාම අපිට අපේ පොඩි කාලේ අත්දැකීම් තියෙනවා සුන්දර අත්දැකීම් ගම්වල. ඉතින් පැටියෙක් දාලා දවස් දෙකක් තුනක් යනකම් නාවනව කරනවා ළඟින් ඉන්නවා කිරි දෙනවා. සතියක් දෙකක් ඇද්දී අපි දකිනවා මේ හරක් පැටිය පිටිපස්සේ ගිහින් තමයි බලෙන් කිරි බොන්නේ. කොහොම හරි ඒක කරගන්න. ඒ කියන්නේ එයාත් උත්සාහ කරනවා බොහොම කෙටි කාලයකින් තමුන්ගේ දරුවාගෙන් චුට්ටක් ඈත් වෙගෙන යන්න. හැබැයි මිනිස් පැටියා අපි එහෙම කරනවා. ඒක තමයි කියන ප්‍රශ්නේ. අපි දෙනවා අවුරුදු 18ක්. ජීවිතේ සාමාන්‍යයෙන් 3න් එකක් 4න් එකක් ආසන වශයෙන් අපි දෙනවා මේ අපේ පැටියා දරුවා. ඒ වෙනකම්ම අපි යාට නිදහස් ජීවිතයකට ඉඩ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. අපි යටතේ තියාගෙන ඉතා දිගු කාලයක් ජීවිතයේ දරුවා කියලා, ලදරුවා කියලා, පැටියා කියලා අපි බලා ගන්නවා. එතකොට මෙච්චර කාලයක් මේ මිනිසාගේ පැටියා වෙනුවෙන් දීලා තියෙන එක සාධාරණද අසාධාරණද කියලා අපිට හිතන්න වෙනවා. අය අවුරුදු 18 කිසිම දෙයක් තමුන්ට ඕන විදිහට කරගන්න බැරි විදිහට. හැබැයි ඒක ඒ විදිහට නෙමෙයි අපි ගන්න ඕන. එච්චර දිගු ළමා කාලයක් ඇයි මේ මිනිසාගේ දරුවා අපි ලබා දෙන්නේ? මොකද්ද? අපි අවුරුදු 18 වෙද්දී අපි කියන්නේ වැඩි හිටියා 17 කියන්නේ 18 පැන්න ගාම රෙජිස්ට්‍රේෂන් එක දීලා ඡන්දය දීලා අපි සමාජගත කරනවා. අපි මේ සමාජගත කරපු වැඩි හිටියාගෙන් බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂින් සමාජය තුළට හොඳට ගමන් කරන එක, හොඳ අධ්‍යාපනයක් ලබා තියෙන එක, ප්‍රශ්න ගැටලු වලට හොඳට මුහුණ දෙන්න, ඒවට ඔරොත්තු දීමේ හැකියාව මේ සියලු දේක් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 18. එහෙමනම් මෙච්චර දිගු කාලයක් දීලා තියෙන මේ අම්මලා තාත්තලාට මේ දරුවාව අර මං කියපු වැඩිහිටියාගේ தত্ত্বය සාර්ථකව මුහුණ දෙන වැඩිහිටියෙක්ව බිහි කරන්න. ඒ දේ කවදාවත් අපිට අධ්‍යාපනය තුල විතරක්, පාසල් අධ්‍යාපනය තුල විතරක්, කම්පියුටර් තුල විතරක්, ඉන්ටර්නෙට් එක තුල විතරක් ලබා දෙන්න බෑ. මේක කල්ලොත් මම අපි දේශනාවලදී අපේ ස්වාමීන් වහන්සේට කතා කරුවා. මේ සඳහා කොච්චර වටපිටාවක් අවශ්‍යතාවයක් අපි සම්පූර්ණ කරන්න ඕනද? අපි බලාපොරොත්තු වෙන හැදුණු වැඩුණු දරුවා බිහි කරන්න. හැදුණු වැඩුණු දරුවා බිහි කරන්න. ඒ දරුවා අධ්‍යාපනයේ මෙන්ම සමාජය තුළ සියලු දේවල් තේරුම් ගන්න හැකියාව තියෙන සහ තමුන්ට සහ සමාජයට ආදරය කරන සංස්කෘතිය සදාචාරයේ මේවා තුළ අවබෝධයක් තියෙන හොඳ නරක තේරුම් ගන්න පුළුවන් දරුවා බිහි කරන එක තමයි මේ අවුරුදු 18ක ලොකු කාලයක් දීලා තියෙන්නේ. එහෙනම් ඒ කාලයක් කොහොමද දෙමව්පියෝ දරුවෝ එක්ක ගත කරන්න ඕන කියන එක සාකච්ඡා කරන්න වෙනවා. හොඳයි වෛද්‍යතුමනි, අපි මේ පුංචි මනසින් නැත්නම් පුංචි දරුවව මේ සමාජයට දායක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරන මේ මොහොතේදී මම අපේ අකුරල ස්වාමීන් වහන්සේ පැත්තට වෙන්න කැමති මේ වෙලාවේ සම්පූර්ණනේ මේ අපි කෙනෙක්ට කියනවා දැන් අපි පුංචි කාලේ කියනවා මෙයාට හොඳ නරක කියලා දෙන්න ඕනේ කියලා. හැබැයි සමාජයේ සමහරක් දෙමව්පියෝ කරන්නේ වැරදි. මේ වැරදි මාර්ගයේ පසුපස යන ළමයා වැරදි කරන්නට පටන් ගන්නවා. මේක අද සමාජයේ ගොඩක් බහුලව දක්නට ලැබෙනවා. අපිට අර පුංචි ලස්සන කතාවක් තියෙනවා ගිරවෙක්. එක ගිරවෙක් නරක පැත්තට වෙලා අනිත් ගිරව හොඳ පැත්තට වෙලා කතාවක්. ඉතින් මේ විදිහට යමක් හරිද වැරදිද කියලා තෝරගන්නට බුද්ධ දර්ශනයේ විශේෂ දේශනාවක් තියෙනවා. මේ කාලාම සූත්‍රය. අපි පොඩ්ඩක් කෙටියෙන් මේ කාලාම සූත්‍රය ඇතුළු කරගනිමින් මේ පිළිබඳව පුංචි අවවාදයක් ලබා දුන්නොත් එහෙම නැත්නම් මේ කෙනෙක්ට කොහොමද යමක් හොඳද නරකද කියන එක තෝරාගන්නේ? කුමන ස්ථානයේ සිටද මනස කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට අපි පොඩ්ඩක් ඒ පිළිබඳව කතා කරමු. කාලාම සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාලාම කේසපුත්ත ගමට වැඩම කළාම ඒ කේසපුත්ත කියන ගමේ හිටපු පිරිස බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමීනි විවිධ පුජ්‍යලයන් ඇවිල්ලා මේ රටට ඇවිල්ලා මේ සත්‍යයි කියලා කියනවා. ඒගොල්ලෝගේ දේ මාගේ කරනවා අනිත් අය හෙලා දකින්නවා. ඒ නිසා මේ කොහොමද අපි ඇත්ත නැත්ත තේරුම් ගන්න කියලා.
There is a request for me to speak sometimes in English as well because it will benefit for some others. So the question raised by our Madhuka is how we can apply Kalama Sutta and also giving the children some environment as an exemplary examples for them to grow in the right way. This Kalama Sutta has mentioned in the discourses that giving the free will and also to get into the common sense of what is right and what is wrong. That's the most important thing in Kalama Sutta. When we think of the Kalama Sutta discourse and the children's ability to find what is wrong and what is right, is especially to concentrate about themselves, putting in their personal face. Just feel how I am going to be if I be treated in that manner. If I do not hurt somebody else, I will not be hurt as well. ඒක තමයි කාලාම සූත්‍රය තුළින් විග්‍රහ කරන්නේ. ඉතින් මේ කාලාම සූත්‍රයේ දැන් අපි දන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පොතපතේ තිබුණා කියලා පිළිගන්න එපා කියලා කියනවා. ඊළඟට පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා කියලා කියනවා. මේ ගුරුතුමා කිව්වා කියලා පිළිගන්න එපා කියලා කියනවා. මම පුංචි කතාවක් කියනවා. මොකද මම ආසයි ස්ටෝරීස් වලට. එක හාමුදුරු කෙනෙක් බොහෝම උගත් හාමුදුරු කෙනෙක් දේශපාලන වේදිකාවක එක කතාවක් කළා. එතකොට බොහොම තරහින් නැගිටපු තව එක්කෙනෙක් කිව්වා හාමුදුරුවෝ ඔය කතාව නෙමෙයි මීට කලින් අවුරුද්දේ කිව්වේ කියලා. එතකොට හාමුදුරුවෝ කිව්වා ඒ මම නෙමෙයි කියලා. එපාර එහෙනම් කවුද කියලා වෙනත් කෙනෙකුත් නෙමෙයි කියලා කිව්වා. නච්චසෝ නචාඤ්ඤෝ කියලා කිව්වා. එතකොට මේ උත්තර දීපු කෙනත් උගතෙක්නේ එයා කියනවා සම්මුතියෙන් පටන් ගන්න ජය ගන්න බැරි වුණාම පරමාර්ථයෙන් උත්තර දෙන කපුටියෙක් කියලා. ඒ කියන්නේ මේ දැන් අපි කියනවානේ කන්වෙන්ෂනල් ට්‍රුත් එක. ඒකෙන් ජය ගන්න බැරි වුණාම පරමාර්ථයෙන්. ඒ වගේ තමයි දැන් අපි හිතන සමහර දරුවන්ට හරි දෙමව්පියන්ට කියවම දැන් අපි ඕක පිළිගන්නේ කොහොමද? අම්මා කිව්වයි කියලා තාත්තා කිව්වයි කියලා ගුරුවරයා කිව්වයි කියලා පොත. ඒ නිසා we have to abandon that කියන ෆැක්ට් එකට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක බොහොම ලිබරල් විදියට, ඩෙමොක්‍රැටික් විදියට බලන්න ඕන ස්වභාවයක් තමයි කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විතරක් නෙමෙයි ඒකේ පිටිපස්සේ යට කොටසක් තියෙනවා. ඒක තමයි හරිම වැදගත් කොටස. දැන් අපි මතුවෙච්ච කොටස බොහොම හැමතැනම කතා වෙන කොටසක් මේ විමර්ශනය පිළිබඳ සහ ෆ්‍රීවිල් එක ගැන. නමුත් අන්තිම කොටසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලද කුසලද කියලා බලන්න. අකුසල කුසල කියලා කියන්නේ are you skillful or unskillful? If you make a mistake that means you are unskillful. They will catch you up and you will experience the difficulties. If you are skillful means you will be praised, you will progress and ඒක තමයි කුසලද අකුසලද කියලා බලන්න ස්වභාවයක් ඇති කරගන්න කියන අදහස තමයි කාලාම සූත්‍රයේදී දේශනා. අවසරයි හඳුරන්නේ